සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මෙලව ජීවිතය යහපත් කරගෙන පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ ප්‍රාර්ථනාව ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පස්කම් සැපේ සෑහීමකටපත් නොවන පුද්ගලයා සෑහීමකටපත් නොවීම මරණයටදපත් වෙන බව, ඒ සඳහා කරුණු දක්වලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වන එක ගාථා ධර්මයක් මුල් කරගෙනයි ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කළේ. කම් සැපේට
දැඩිව ගිජවීම දුකකට හේතුවක්. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පස්කම් සැපයට ගිජුව ඇලුණු සිත් ඇති තැනැත්තා සඵල නො වූ ආශාවන් නැතුවම මරණයට පත් වෙනවා කියලා. ඒක තමයි ගාථාවේ සරල තේරුම. මෙවන් ගාථා ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වගේ කාරණාවක් නිසාද කියන එක දැන ගැනීම ධර්ම කරුණ අවබෝධ කරගන්න අපිට ලොකු පහසුවක්. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ විශාකා මහ උපාසිකාවත් අනාථපිණ්ඩික සිටුතුමත් තමන්ගේ මාලිගා නිරන්තරයෙන් දානශාලාවල් බවට පත් කරලා තිබුණි. භික්ෂූන් වහන්සේලා දහසකට වඩා වැඩි තරම් හැම දවසකම මේ මාලිගා දෙකින් දන් වළඳනවා. කොසල් රජුරු කල්පනා කළා රටේ රජුරුව මම. නමුත් මගේ මාලිගාවට කවුරුවත් දනට වඩින්නේ. ඒක මට මදි පුංචිකමක්. මමත් දන් දෙන්න ඕනේ කියලා හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කරලා මතක් කළා ස්වාමීනි හෙට ඉඳලා රජමාලිගාවටත් 500ක් භික්ෂූන් වහන්සේලා දානෙට වඩින්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. පහුවදා ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කළා රජමාලිගාවටත් භික්ෂූන් වහන්සේලා වැඩමවන්න ඕනේ කියලා. පින්නතුනි පහුවදා ඉඳලා රජගෙදරටත් භික්ෂූන් වහන්සේලා දනට වැඩියා. දවස් කීපයක් හොඳට දානි පූජා කළා. පස්සේ ඒ පින්කමට රජුට යෙදෙන්න අවස්ථාව යෙදුන්නේ නැහැ. රජමාලිගාවේ ඉන්න පිරිසට දන් දීලා ලොකු පුරුද්දකුත් නැහැ. ඒ නිසා මනාව සකසලා මනාව පිළියෙල කරලා මනාව පිළිගන්වලා දන් දෙන්න උන්ට බැරි වුණා. දානශාලාවේ කිසි පිළිවෙලක් තිබුණේ නැහැ පස්සේ වෙනකොට. භික්ෂූන් වහන්සේලා වඩිනකොට සමහර වෙලාවට තව දානශාලාව සැකසීලාවත් නැහැ. සමහර අවස්ථාවන් වල දානීයට පවා පරක්කු වෙන්න තිබුණ ඉඩකඩ පවා වැඩි. ආන් එහෙම අපහසුයෙන් දන් වළඳන්න සූදානම් නැති නිසා 500 දෙනා වහන්සේගෙන් කෙමෙන් භික්ෂූන් වහන්සේලා අඩු වෙන්න පටන් ගත්තා. රජමාලිගාවට වඩින්නේ. මෙහෙම කාලයේ ගෙවිලා වැඩි කල නොයා 500කට හදාපු දානේ වළඳන්න ආනන්ද හාමුදුරුව විතරයි ඉතුරුනේ. ඒ කාරණාව රජු දැනගත්තාම රජුට අමනාප හිතක් ඇති වුණා. මොන අපරාධයක්ද 500කට හදාපු දානේ එක නමකට වළඳ හැකිද කියලා. ඔය කාරණාව පස්සේ බුදුරජාණන් වහන්සේටත් මතක් කළා. භාග්‍යතුන් වහන්සේ කාටවත් චෝදනා කළේ නැහැ. කාරණාව හොඳටම දන්නවා. නමුත් මහරජය දානශාලාව කිසි පිළිවෙලක් නැහැනේ කියලා කීවනම් සමහරට ගිහිල්ලා සේවකයන්ට දඬුවම් කරන්නත් පුළුවන්. ඒ එකක්වත් නොකිය රජුරවන්ට සඳහන් කළා මහරජය ඔබත් මගේ ශ්‍රාවකයොත් අතර මනා ගැළපීමක් නැති නිසා තමයි මේ වැඩේ වෙන්නේ කියලා. ආන් ඒ වෙලාවේ රජුරෝ කල්පනා කළා එහෙනම් මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශේ. මම ශාක්‍ය වංශේ නෙමෙයි. ඉතින් මනා ගැළපීමක් නැහැ කියලා කියන රජුරෝ හිතුවේ එහෙම. එහෙනම් මමත් ශාක්‍ය වංශයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කරගන්න නම් ශාක්‍ය වංශයෙන් කුමාරිකාවක් විවාහ කරගන්න ඕනේ. රජුරෝ ඒකට කටයුතු කළා. ශාක්‍ය රජවරුන්ට පණිවිඩයක් ඇරියා. මට ශාක්‍ය කුමාරිකාවක් බිසව තනතුරේ තියාගන්න ඕනේ කියලා. ඒ වුණාට ශාක්‍ය රජවරු කොසල් රජුරවන්ට දුවක් දෙන්න කොහොමත් කැමති නෑ. ශාක්‍ය ළඟ කොහොමත් පොඩි මාන්නයක් තිබුණා කියලා කියන්නේ පොඩි නෙමෙයි ලොකු මාන්නයක්.
ඉන්ද දුවක් දෙන්න කැමැත්තක් තිබුණේ. නමුත් කොසල් රජුරු වාගේ ප්‍රබල රජෙක් එහෙම යෝජනාවක් කරාම ඒක අත්හරින්නත් බෑ. ඒ හින්දා මේක කොහොම හරි උපායෙන් දිනමු කියලා කල්පනා කළා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේගේ කුඩා පියා විච්ච අමිතෝදන ශාක්‍ය රජුරු කුඩා පියා කියලා සඳහන් කළේ සුද්ධෝදන මහරජුරුවන්ගේ මල්ලි. ඕදන පරම්පරාවක් තිබුණේ. සුද්ධෝදන, අමිතෝදන, ඕතෝදන, ශුක්ලෝදන මේ සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදර පිරිස. ඊටාම හොඳ කෘෂි කර්මාන්ත කරන අය. පාලියෙන් ඕදන කියන්නේ බත්වලට. ඉතින් මේ නමටත් ඒ නම සම්බන්ධ වෙලා සුද්ධෝදන පිරිසිදු වූ බත් ඇත්තා. අමිතෝදන අප්‍රමාණ බත් ඇත්තා. ඒ වගේ මේ නම් වල හරි ලස්සන තේරුම් තියෙනවා. ඉතින් සුද්ධෝදන මහරජුරුවන්ගේ මල්ලි අමිතෝදන. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කුඩා පියා කියලා සඳහන් කරන්නේ. අමිතෝදන ශාක්‍ය රජුරුවන්ට පුතා වෙච්ච අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බෑන වෙච්ච මහානාම ශාක්‍ය රජුට දාව 16කගේ කුසෙන් ඉපදිච්ච දුවක් හිටියා. ඇගේ නම වාසභකත්තියා. රුවෙන් ඊටාම ලස්සනයි. නමුත් 16කට ලැබිච්ච දුවක් නේ. ආන් ඒක නිසා කල්පනා කළා ඇය දෙමු කොසල් රජුරවන්ට. එකඟයි යෝජනාවට සියල්ල සූදානම් විවාහ මංගල්‍ය කෙරුණා. හැබැයි සුද්ධෝදන රජු කියලා තිබුණා ශාක්‍යයෝ නම් හරි මායංකාරයෝ. හොඳටම විමසගන්න අපිට දෙන්නේ ශාක්‍ය දුවක්මද කියලා. ඒක දැනගන්න දුවයි තාත්තයි එකට කෑම කනවද කියලා බලන්න කියලා කිව්වා. ඉතින් ඒකත් පරීක්ෂා කළා. නමුත් ඒකත් උපායෙන්ම තමයි පෙන්වුවේ. එහෙම දෙයක් නෑ. නමුත් කොසල් රජුරුවන්ගේ පිරිස රැවැට්ටුවා ඒක එහෙමයි කියලා. ඉතින් වාසභකත්තියා විවාහ කරලා දුන්නා. රජුරු වාසභකත්තියා අග්‍රමහේෂිකා තනතුරේ තියාගත්තා. ඒ වාසභකත්තියට ලැබුණ පුතෙක්. ඒ පුතාගේ නම විදුඩබ. ඔහුගේ නම මුලින් යෝජනා කරන්නේ විදුඩබ කියලා නෙමෙයි. මොකද දරුවා ලැබුණාම වයසක ආච්චි කෙනෙක්ගෙන් තමයි අහන්නේ නම. ඉතින් වෙන නමක් කියන්නේ. නමුත් ගියපු ඇමතිවරයාටත් කන් ඇහෙනවා මදි. ඔහුට ඇහුනේ විදුඩබ කිව්වා කියලා. ඉතින් ඒ විදිහටම නම තිබ්බා. විදුඩබ කුමාරයා සෙල්ලම් කරන වයසට වාගේ ලොකු වුණා. වාසභකත්තියගේ පුතා. සෙල්ලම් කරන්න ගියහම අනික් හැම ළමයෙකුටම කිරියම්මලා කිරියත්තලා ඉන්නවා. ඒ ළමයි සෙල්ලම් කරන්න ඇවිල්ලා කිරියම්මා ගැන කිරියත්ත ගැන කතා කරනවා. ඒ වුණාට විදුඩබට එහෙම කෙනෙක් නැහැ. ඒ හින්දා අම්මගෙන් ගිහිල්ලා අහනවා අම්මේ මට නැද්ද කිරියම්මෙකුයි කිරියත්තෙකුයි? ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ හුඟක් ඈත. කිඹුල්වත් නුවර ඉන්නේ. කපිලවස්තුයි. ඉතින් එහාට යන්න හුඟක් දුරයි පුතේ කියලා කිව්වා. ඒ වුණාට කුමාරයාට ලොකු වමනාවක් තියෙනවා කිරියම්ම කිරියත්ත බලන්න යන්න. ඉතින් අන්තිමට රාජකීය පෙරහැරක් සූදානම් කළා. හැබැයි මේගොල්ලෝ අතර තියෙන රහස වාසභකත්තියා හොඳටම දන්නවා. ඒ හින්දා වාසභකත්තියා පණිවිඩයක් යවුවා ශාක්‍ය දේශයට. පුතාට කිරියම්ම කිරියත්ත බලන්න එන්න ඕනේ කියනවා. හැබැයි අපි අතර තියෙන රහස ඔහුට කොහොමවත් දැනෙන්න දෙන්න එපා කියලා. ඒ සියල්ලටම පොරොන්දු කරවගෙන ඇතෙක් පිටේ තියලා බොහොම ආරක්ෂා සහිතව කුමාරයා පිටත් කළා. ශාක්‍ය වංශිකයෝ කැමති වුණේ නැහැ විදුඩබට බාල දරුවෝ විදුඩබට වඳිනවට. මාන්නේ නිසා දාසිගේ පුතාට වඳිනවට කැමති නැහැ. ඒ නිසා විදුඩබට බාල ළමයි ඔක්කොම නගරයෙන් පිටත් කළා වෙන කොහට හරි. වැඩිමල් අය විතරයි ඔක්කොම ඉන්නේ. එතකොට විදුඩබ වඳිනවා මිසක් විදුඩබට වඳින්නයි නැහැ. ඉතින් බොහොම හරසරින් පිළිගත්තා.
ඉන්න කාලය තුළ හොඳට අපෝපස්ථාන කළා. තමන්ගේ රහස දැනෙන්න දුන්නේ නැහැ. පස්සේ ඉතින් බොහෝම සතුටින් කිරියම්මා කිරියත් එක්ක ඉඳලා විදුඩබ ආපහු පිටත් වෙලා ගියා. මේ කාලේ වෙනකොට විදුඩබ කුමාරයා හුඟක් ලාබාල නෙමෙයි සෑහෙන්න තරුණයි. තරුණ වයසට එළඹෙන ගමන්. පින්නතුනි මගට යනකොට තමන්ගේ ආයුධයක් බැරි වෙලා ගිහින් තිබ්බා. විදුඩබ කුමාරයාගේ සේවකයෙක් එව්වා වහාම ඒ ආයුධය අරන් එන්න කියලා. ඔහු එනකොට ඔහු වාඩි වෙලා හිටපු පුටුව හොදනවා. මේ සේවකයෙක් කෙනෙකුට කවුද ඉන්නේ කියලා අඳුරගත්තේ නැහැ. හැමෝම අඳුරන්නේ නැහැ නේ ඉතින්. ඒ අතරේ කෙනෙක් කියනවා දාසිගේ පුතා වාඩි වෙලා හිටපු පුටුව හොදනවා. ඕක ඇහුණ අර සේවකයාට. ගිහිල්ලා ඕක හිමීට රජුරවන්ට කීවා. ආන් එදා වෛරයක් ඇති කරගත්තා. මට අවනම්බු කෙරුවා. එහෙමනම් මම කවදා හරි මේ කොසල් රටේ රජ වෙලා සාක්‍යෝ සමූල ඝාතනය කරනවා මං කියලා. අර වචනෙට පලිගන්න. ඉතින් විදුඩබ කුමාරයා පස්සේ රජ වුණා. කොසල් රජුරුවන්ව අම්බලමකනේ මැරෙන්නේ. ඒකට විශේෂ කරුණු හේතු ගොඩක් තියෙනවා. ඒකට කාරණා බොහොම දිගයි. ඉතින් විදුඩබ කුමාරයා බලෙන් තමයි රජ කරන්නේ. කෙසේ වෙතත් විදුඩබ කුමාරයා රජ වුණා. රජුරුව මැරුණා. පස්සේ කාලේ මතක් වුණා මේ සිද්ධිය. දැන් ශාක්‍යයන්ගෙන් පලිගන්න ඕනේ. එහෙම හිතාගෙන ශාක්‍යයන්ගෙන් පලිගන්න එනවා දැන්. පිරිසකුත් හදාගෙන යුද්ධෙට එන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දැනගත්තා විදුඩබ ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න යුද්ධෙට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අච්චිරවතී ගඟ ළඟට ඇවිල්ලා වැඩම කරලා කොළ නැති නටු ගහක් යට වාඩි වෙලා බොහොම සුවයෙන් වැඩ ඉන්නවා. විදුඩබ කුමාරයා ඈතින්ම දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. පිරිස එතනම නැවැත්තුවා. නවත්තලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ ගම් යුරේ මේ තරම් හොඳට වැවිච්ච හෙවන් තියෙන ගස් තියෙනකොට ඇයි භාග්‍යතුන් වහන්සේ මේ තරම් කාෂ්ඨ කවුවේ මේ නටු ගහයට වැඩ ඉන්නේ කියලා. මහරජය ඒ හෙවණට වඩා ඥාතීන්ගේ හෙවණ සැපයි කියලා සඳහන් කළා. මොකද ගඟෙන් එහා පැත්තේ ඉන්නේ නෑදෑයෝ. ඒ ඥාතීන්ගේ ශරීර පිසගෙන එන සුළඟත් සැපයි. ඒ රජුරවන්ට එතනින් එහාට යුද්ධයට යන්න බෑ. රජුරුව ආපහු ගියා. කාලයක් ගෙවුණා. රජුරුව ආයෙත් යුද්ධයට එනවා. රජුරුව ආයෙත් යුද්ධයට එනවා. ඒකත් භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. එදත් පෙරමකට වැඩියා. එදත් රජුරුව ආපහු ගියා. තුන්වෙනි දවසෙත් රජුරුව ආයෙත් කාලයක් ගිහිල්ලා ආයෙත් යුද්ධයට එනවා. එදත් භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. එදත් පෙරමගදී මුණ ගැහුණා. රජුරුව තුන්වෙනි දවසෙත් යුද්ධ නොකර ආපහු ගියා. හැබැයි කාලයක් ගිහිල්ලා රජුරුව හතරවෙනි වතාවටත් ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න එන්න සූදානම් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කලින් මේක දන්නවා. දැනගෙන කල්පනා කළා දිගින් දිගටම ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න විදුඩබ ලෑස්ති වෙනවා. මේ සඳහා ශාක්‍යයන්ගේද කරුමයක් ඇති. භාග්‍යතුන් වහන්සේ ඒක විමසලා බැලුවා. හුඟක් ඈත සංසාරේ මාළු ඇල්ලීම සඳහා මාළු ඉන්න ජලයට විස මිශ්‍ර කරලා තියෙනවා. විස මිශ්‍ර කරලා මාළු මරලා තියෙනවා. ආන්ගේ කරුම නිසා සංසාරේ නිරයවල් වල ඉපදිලා මේ අය බොහෝ දුක් විඳලා තියෙනවා. නිරයෙන් නිදහස් වෙලා ආපු අවස්ථාවල් වල අවශේෂ කර්ම මේ සැරෙත් මේ විපාක දෙන්න එනවා. එතකොට මේ විපාක දෙන්න එන්නේ පෙර කරන ලද කර්මයක්. නමුත් ඒකට වර්තමාන හේතුව තමයි විදුඩබ කුමාරයාට අවමන් කිරීම. ඒක වත්මන් හේතුව.
නමුත් වත්මන් හේතුව පදනම් කරගත්ත අතීත කර්මයක් තියෙනවා. අදත් අපි හැමෝගෙම ජීවිතවල වර්තමාන හේතුවක් තියෙනවා. අපි කියමු කෙනෙකුට පිහියෙන් ඇනලා මරලා. වර්තමාන හේතුව තමයි ඉඩමක් නිසා. නැත්තම් බිරිඳක් නිසා. එහෙම නැත්තම් වෙනත් දේපොලක් නිසා. නමුත් පිහියනුන් කාලා මැරෙන්න සංසාරේ කරුමකුත් ඔහුට තියෙනවා. අපි දන්නේ වත්මන් කාරණාව විතරයි. එhmenan මේ දහම් කරුණ වලින් එවන් කරුණු මනාව පැහැදිලි වෙනවා. භාග්‍යතුන් වහන්සේ ආයෙ පෙරමගට වැඩි නෑ. විදුඩපට එදා බොහොම පහසුවෙන්ම ශාක්‍ය දේශයට යන්න ලැබුණා. අචිරවතී ගඟ ගාවට ඇවිල්ලා කඳවුරු බැඳ ගන්නවා. හෙට පහර දෙන්න. එතකොට ශාක්‍ය රජවරු දන්නේ නැද්ද මේක? අපිට හෙට පහර දෙන්න ඇවිල්ලා ඉන්නවා කියලා. දන්නවා. දන්නවා වුණාට ශාක්‍ය රජවරු කවදාවත්ම ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒක විශේෂයෙන් සඳහන් කරනවා. අපිට නිති පන්සිල් ශාක්‍ය වංශිකයන්ට නිති 8 සිල්. නිරන්තරයෙන් අෂ්ටාංග සීලයේ මත පිහිටලා ඉන්නේ. පස්සේ කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ ඒ අවවාදේ ශාක්‍යයන්ට දෙන්නේ. ඒ නිසා සමහරව අහනවා එතකොට ශාක්‍යෝ දරුවෝ බිහි කළේ කොහොමද කියලා. අෂ්ටාංග සීලයේ ඉඳලා අබ්‍රහ්මචර්යානි සමාදන් වෙන්නේ. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ කලින් දැනගෙන ඉන්න ඇති මේ වාගේ සමූල ඝාතනයක් එනවා කියලා. ඒ ආසන්න කාලේ තමයි මේ අෂ්ටාංග සීලය අනුමත කරන්නේ. මහරජ නිත්‍ය ආරක්ෂා කරන සීලයක් තියෙනවද කියලා අහන්නේ. එහෙමයි ස්වාමීනි පන්සිල් රකින්නවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහන්නේ පන්සිල් විතරක් රැකලා ඇද්ද කියලා වගේ කතාවක්. ආන් එදා තමයි තීරණය කරන්නේ නේ 8 සිල්ම රකිමු කියලා. ඉතින් මොනම හේතුවක් නිසාවත් ජීවිතේ නිසාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ හින්දා විදුඩබට හරි ලේසි ශාක්‍ය රජවරු යුද්ධ කරන්නේ නැහැ. හැබැයි ධර්මයේ සඳහන් කරනවා යුද්ධ කළා නම් විදුඩබට හැරෙන්නවත් ඉඩකුත් නැහැ කියලා. මේ මිහි මත ශාක්‍යයන් මහ පුදුම යුද්ධයේ දක්ෂයෝ කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. ඒ කාරණාවල් විස්තර කරන තැන්වල සඳහන් කරනවා ශාක්‍ය රජෙක් යුද්ධයට අවතීර්ණ වුණාම තමන්ගේ පිටේ එල්ලලා තියෙන ඊතල සහිත කූඩය ඒ කූඩෙන් ඊතලයක් ගන්නවත් දුන්නට තියලා දුනුදී ඇදලා ඊතලයේ මුදා හරිනවත් දෙවනේ ඊතලයේ අරගෙන ඒ ඊතලයේ මුදා හරිනවත් මේ අත කූඩෙත් දුන්නත් අතර අත ගමන් කරනවා කාටවත් පේන්නේ නැහැ කියලා. ඒ තරම් වේගෙන් පහර දෙනවා. විනාඩියක් ඇතුළත ඊතල 100 ගාණක් මුදා හරිනවා ශාක්‍ය රජ කෙනෙක් තමන්ගේ දුන්නේ. ඒ තරම්ම දක්ෂයි. ඉලක්කය තැන ඒ හැමදේම ඊටාම තියුණුයි කියලා සඳහන් කරන්නේ. නමුත් ශාක්‍ය රජවරු කල්පනා කළා ප්‍රාණඝාත නොකරන බව ඇත්ත. නමුත් මේ දරු පැටවුන්ගේ අනාගතයක් තියෙන්න ඕනේ. ඒ හින්දා විදුඩබ ඇතුළු පිරිස බය කරලා පන්නමු කියලා. ශාක්‍ය රජවරුත් යුද්ධයට සූදානම් වෙලා මෙහා යුරට ඇවිල්ලා විදුඩබගේ පිරිසට ඊතල වලින් පහර දෙනවා. يعني ඊතල විදිනවා එහි ඉඳලා. මේ සිද්ධිය දැකලා විදුඩබ රජුරුව තමන්ගේ පිරිසට කියනවා දුවමු කියලා. පුරෝහිත බ්‍රාහමණයෙක් ඉන්නවා මේ සිද්ධිය දන්න. ඉතින් පුරෝහිත බ්‍රාහමණය අහනවා ඇයි මහරජා දුවන්නේ කියලා. අහස පෙන්නලා කියනවා වැස්සක වැහි බින්දුවාගෙන ඊතල පේන්නේ නැද්ද කියලා. නමුත් සඳහන් කරනවා පින්නතුනි වැස්සක වැහි බින්දු වෙනවා වගේ ඊතල එනකොට දාස් ගානක් මෙහි ඉන්න සෙනගට මොනවා වෙයිද? නමුත් අර පුරෝහිත බ්‍රාහමණයා කියනවා මහරජා ආපහු හැරිලා බලන්න අපේ මොන මිනිහද තුවාල වෙලා තියෙන්නේ කියලා. මේ ඊතල ඇවිල්ලා වැක්කිරෙනවා මේ පිරිස අතරට. නමුත් කිසි කෙනෙකුට තුවාලයක්වත් නැහැ. ඒ තරම් ඊතල මුදා හැරියත් හැම රජෙක්ම තමන්ගේ ඊතල මුදා හරින්නේ කාටවත් කරදරයක් නොවෙන්න. ඒ තරම්ම දක්ෂයි. ආන්ගේ කාරණාවෙන් තමයි විදුඩබ තීරණය කරන්නේ විද්දට මරන්නේ කියලා. එහෙම නැත්නම් විදුඩබ ලැහැත්ති වෙන්නේ දුවන්න. ඒ නිසා විදුඩබගේ පිරිස ශාක්‍ය දේශයට ඇතුල් වෙනවා. ඒ රජවරු කවදාවත් ආයුධයක් ගන්නෙ නැහැ. ඒ නිසා විදුඩබට හරි ලේසි. දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලාගේ කුස කපලා දරුවත් එළියට ඇදලා මැරුවා කියලා කියන්නේ.
හැබැයි අවවාදයක් තියෙනවා. සාක්‍යද කියලා අහලා මරන්න ඕනේ. ඒ නිසා ගිහිල්ලා අහනවා සාක්‍යයක්ද? ඔව් කිව්වොත් මරනවා. ප්‍රාණඝාත කරන්නේ නැහැ විතරක් නෙමෙයි. අටසිල්නේ සමාදන් වෙලා ඉන්නේ. සිල්පද 8ම කඩන්නේ. කඩුව අතේ තියාගෙන අහන්නේ සාක්‍යද කියලා. නෑ කියන්නේ නැහැ. නෑ කිව්වොත් අතාරිනවා. ළඟ ඉන්න කෙනාට කරපු අපරාධය දැකලා මටත් ඒකම වෙන බව දැනගෙනවත් නෑ කියන්න නම් දිව නෙමෙන්නේ නැහැ. ඔව් කියලාම තමයි කියන්නේ. ඒ තරං සීලයට ගරු කළා කියලා සඳහන් කරන්නේ. සමහර පිරිසක් සම්පප්‍රලාපයක් යොදලා මුසාවක් නොකිය බේරිච්ච අය හිටියා. සමහරු බයට දුවගෙන ගිහිල්ලා උණගස් අල්ලගත්තා කියලා කියනවා. ළඟට ඇවිල්ලා ඔබත් සාක්‍යද කියලා අහපුවාම උත්තරේ ඒකට නොදී මේ ශාක නෙමේ උණ කියලා කිව්වා. ඒ හින්දා හිතුවා සාක්‍යෙක් නෙමේ කියලා. සමහර අය ගිහිල්ලා විශාල තන බිහි බදාගත්තා. ඔබත් සාක්‍යද කියලා අහනකොට මේ ශාක නෙමේ තෘණ කියලා කිව්වා. ආන් එවන් අය බේරුණා කියලා මේ කතාව බොහොම දීර්ඝව විස්තර කරලා තියෙනවා හරි අපූර්වට. කෙසේ වෙතත් උණ ශාකයෝයි තෘණ ශාකයෝයි එදා විශිෂ්ට ශාක්‍යයෝ තරම් අගය කළේ නැහැ කියලා කියනවා. ඒ වෙන එකක් නිසා නෙමෙයි බොරුවක් නම් කීවේ නැහැ. නමුත් සම්පප්‍රලාපයක් හරි කියපු නිසා. සම්‍යක් ප්‍රයෝගයක් කරපු නිසා. සම්පප්‍රලාපයක් නෙමෙයි සම්‍යක් ප්‍රයෝගයක් කරපු නිසා. එතකොට මේ සීලයට කොච්චර ගරු කරලා තියෙනවද? පින්නතුනි විදුර රජුරෝ ශාක්‍ය දේශයේ විනාශ කරලා අචිරවතී ගඟට ගිහිල්ලා කඳවුරු බැඳලා ජයපැන් බීලා නිදාගත්තා. සමහර කට්ටිය ගඟේ වැල්ලේ නිදාගත්තා. සමහර කට්ටිය ගඟේ ඉවුරේ නිදාගත්තා. මේ කරපු පාප කර්මයේ දාම විපාක දෙනවා. නමුත් සඳහන් කරනවා මැරෙන්න හේතුවක් නැති අයත් හිටියා කියලා. ගඟේ නිදාගෙන හිටපු සමහර මිනිස්සු නිදාගෙන ඉන්න තැන් වලින් කඩි මතුවෙනවා. කඩි කන නිසා වැල්ලේ ඉන්න බෑ කියලා ඒගොල්ලෝ ගොඩට ගියා. ඉවුරේ නිදාගෙන ඉන්න සමහර කට්ටිය හිටපු තැන කඩි කාලා ඉවුරේ ඉන්න බෑ කියලා ඒගොල්ලෝ වැල්ලට ගිහින් නිදාගත්තා. හැමෝටම නිින්ද ගියා. මහරෑ අචිරවතී ගඟ කට පිරිලා ගලාගෙන ආවා. විදුඩබ රජු ඇතුළු සියලු දෙනාම මහා සාගරය දක්වාම හොදගෙන ගියා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණා. අන්න එදා තමයි මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. පින්නතුනි ගාථාවේ තේරුම තමයි පස්කම් සැපෙහි ඇලුන පුද්ගලයා සෑහීමටපත් නොවීම මරණයටපත් වෙනවා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නර. තව අපූර්ව උපමාවකින් මේක පැහැදිලි කළා. මල් වත්තකට මල් නෙලන්න යන මල් කරු මාල හදලා විකුණන මිනිස්සු මල් මාල හදලා. ඒගොල්ලෝ උදේ පාන්දරම මල් වත්තට යනවා. මොකද මේ ස්වාභාවිකව ඉර පායනකොට පිපෙන ඉර බහිනකොට පරවෙන මල්නේ. ඉතින් පාන්දරම ගිහිල්ලා මල් නෙලනවා. ගෙදර ගෙනල්ලා ওই මල් තෝරන්න ඕනේ. පණුව කාපු කුරුමිනියෝ කාපු මල් තියෙනවා. ඒවා මාලෙට එකතු වුණොත් මාලේ වටිනාකම නැතු වෙනවා. ඒ මල් තෝරන්න ඕනේ. කඩලා කූඩ පුරවහම තැලෙන මල් තියෙනවා. ඒ මලුත් තෝරලා අයින් කරන්න මල් පෙති තැලුනහම කළු පාට වෙනවා. එතකොටත් මාලේ ලස්සන නෑ. එහෙනම් සත්තු කාපු මල් අයින් කරලා තැලුන පොඩි වුණ මල් අයින් කරලා හොඳම මල් ටික අරගෙන තමයි මේ මාලේ ගොතන්න ඕනේ. ඉතින් ඒ නිසා පාන්දරම යනවා. ගිහිලා මල් පිපෙන්න ඉස්සෙල්ලා කැකුළු මට්ටමින් වාගේ කඩාගෙන එනවා එළි වෙනකොට පිපෙන්න. ඒ දක්ෂ වෙලින්දු. ඔහු උයනට යන්න ඉස්සරලා තීරණය කරලා යන්නේ මොනවද කඩන්නේ කියලා. මොකද අක්කර 100 ගණන් විතර තියෙන මල්වතු. හැම ගහක්ම මුල ඉඳලා අගටම මල් පිපිලා. එවන් මල් වනාන්තර මැද්දට ගියහම මොකද්ද ලස්සන කියලා හිතා ගන්න බැරුව යනවා. එක ගහක් දිහා බලහම ඒක ලස්සනයි, තව ගහක් දිහා බලහම අරට වඩා මේක ලස්සනයි. එහෙනම් අතරමං වෙනවා.
ඒ හින්දා කලින් තීරණය කරගත්තාම හොඳයි. අද කඩන්නේ මේ මල් විතරයි. වෙනසක් තියෙන්නත් ඕනේ. හැමදාම යා රතු පාට මල් මාලම විකුණනවා නම් එයාට හැමදාම වෙළඳාම සාර්ථක වෙන එකක් නෑ. මොකද මිනිස්සුන්ගේ අදහස් විවිධයි. ඒ හින්දා වෙලෙන්ද තීරණය කරන්න ඕනේ. ඊයේ රතු මල් කැඩුවා නම්, පෙරේදා සුදු මල් කැඩුවා නම් අද කහ පාට මල් කඩන්න. එහෙම නැත්නම් කලවම් මල් කඩන්න. ඒ වාගේ උයනට යන්න ඉස්සලා එයා තීරණය කරන්න ඕනේ මොන මල්ද කඩන්නේ කියලා. දක්ෂයා එහෙමයි. නමුත් එහෙම පූර්ව සූදානමක් නැතුව කූඩෙත් අරගෙන මල්වත්තට ගියහම මොකෙන් කඩන්නද කියලා හිතා ගන්න බැරුව යනවා. ඒ හින්දා කූඩෙත් කරේ තියාගෙන ගහෙන් ගහට ඇවිද ඇවිද යන්න වෙනවා. අන්තිමට දන්නේම නැහැ වෙලාව ගිහිල්ලා. මේ මල් හවස් වෙනකොට පර වෙනවා. දැන් මල් කඩාගෙන ගෙදර ගිහිල්ලා තෝරලා මාලා හදලා පොලට යන්න කල්නේ. ඒ හින්දා දුකසේ මාපහු යන්න වෙනවා. සමහර අය කඩාගෙන ගියත් පොලට යනකොට වෙලාව ඉවර වෙලා. මල් මැලවිලා. ඉතින් හොඳ වටිනාකමක් හම්බෙන්නේ. ඔවුන්ට දුකසේම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා දක්ෂයෙක් වෙන්නත් ඕනේ. පින්නතුනේ ඕක මල් කරුවට විතරක් නෙමෙයි වෙන්නේ. අපිටත් වෙන සිද්ධියක්. මේ කාලේ ඇඳුම් ගන්න ගියහම සමහරලාට ඇඳුම් වෙලෙන්දු ඇඳුම් 100 ගණන් අර ඇඳුම් එල්ලන උපකරණ වල දාලා වයි වාරණ ඇඳුම් එල්ලලා තියෙනවා. ඉතින් ඇඳුම් ගන්න ගියහම අපි හැම එකම බලනවා. ඉතින් ලොකු ඇඳුම් කඩේකට ගියහම එළියට එනකොට තමයි Tamanට තේරෙන්නේ කොච්චර වෙලා ගිහිල්ලාද කියලා. නමුත් පැය ගාණක් මේ ඇඳුම් කඩේ ඇතුලේ ඇවිදලත් සමහරට එළියට එන්නේ එකම ඇඳුමක්වත් ගන්න නැතුව. ඇදලා බලලා අන්තිමට සෑහීමකටපත් වෙලා නැහැ. මීට වඩා එහා කඩේ හොඳ ඇති කියලා එතෙන්ට යනවා. කඩවල් දෙක තුනක ඇවිදලා ඉවර වෙනකොට දවස ඉවරයි. අන්තිමට කොහොම හරි ඇඳුමක් අරගෙන ගිහිල්ලා සමහරට ගෙදර ගියහම සෑහීමක් නැහැ. සතුටක් නැහැ. අපරාධය අර කලින්ම ආරං බලාපු ඇඳුම ගත්තා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් හෙට උදේ ගිහිල්ලා මාරු කරගෙන එන්න හිතෙනවා. සෑහීමකටපත් වෙන්නේ නැහැ. සැලස්මක් නැහැ. ඉතින් මල් කරුවට විතරක් නෙවෙයි අපි ඔක්කොටම හැම වැඩේකදීම වෙන දෙයක්. ඉතින් මේ මිනිසයා මේ සඳහන් කළේ එකයි මල් කරුවෙක් මල් උයනට ගිහිල්ලා මල් නෙලලා මෙහෙම සෑහීමක් නොලබනවද? පංචකාමයට ගිජියෙච්ච පුජ්‍යලයා ඔහුටත් ඇති කියලා දවසක් නැහැ. හැමදාම තියෙන මදිකම කොච්චර ලැබුණත් කොච්චර හම්බ කළත් හැමදාම නෑ කියන තැන ඉන්නේ. මදි කියන තැන ඉන්නේ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තමයි පංචකාමයේ ස්වභාවය. අපි කතා කළේ මල්වත්තක් ගැන. මේක හරි අපූර්වට ඊළඟට ගලපන්න පුළුවන්. මේ මල්වත්ත කිව්වේ මොකේද කියලා. එහෙම සඳහන් කළේ ඔබයි මමයි ජීවත් වෙන මේ ලෝකෙට. මේ ලෝකෙත් මල්වත්තක් හැටියට ගන්න පුළුවන්. එතකොට කො මේ මල්වත්තේ ඉන්න මල් කරු? ඒ තමයි මේකේ ඉපදිලා ඉන්න මිනිස්සු. එතකොට අපිට මල් කඩන්න කොහෙද මල් ගස් තියෙන්නේ? ඇයි පින්නතුනි මේ ලෝකේ හැමතැනම පංචකාම කියන ගස්වල මල් පිපිලා. ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, දිව පිනවන දේවල්, කය පිනවන දේවල්, නාසය පිනවන දේවල් කොහෙද නැත්තේ? මොනවද අඩු? කොච්චරවත් තියෙනවා. මුළු ජීවිත කාලෙම අපි මේ මල්ගස් අතර රැවටිච්ච එකයි වෙලා තියෙන්නේ. ඇහැ පිනවනවා කියලා කීවට කොයිතරම් පිනෙව්වත් ඇතිවීමක් නැහැ. කනේ පිනවීමෙත් කයේ පිනවීමෙත් මේ කිසි දෙයක අඩුව ඇතිවීමක් නැහැ. මේක බොහොම හොඳයි කියලා උත්සව කාලෙට ගිහිල්ලා හොඳ ඇඳක්, හොඳ මෙට්ටයක්, අපි මේ වගේ දේවල් හොඳ පුටු ටිකක් විතර අරන් එනවා. හැබැයි ඊළඟ අවුරුද්ද වෙනකොට ඒක එච්චර හොඳ නෑ වාගේ වෙන අලුත් සෝපාවක් ගේන්න ඕනේ. වෙන අලුත් මෙට්ටයක් ගේන්න ඕනේ. සෑහීමක් නෑ අපි. ඒ වගේ තමයි මේ ඉන්ද්‍රියන් පහෙන්ම ගන්න අරමුණු මොනවටවත් සෑහීමක් නෑ. හැමදාම තෘප්තියක් නෑ, අතෘප්තිකර ජීවිතයක් තියෙන්නේ. හැමතැනම එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය වෙන අවස්ථා
එන්නෙම වැඩි වෙනවා. ඒක එහෙම වෙන්නේ සෑහීමක් නැහැ. තෘප්තියක් නැහැ. සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුළු සමාජ ජාලාවම අවුල් වියවුල් තත්ත්වයටපත් වෙලා අහිංසකයේ දරුවන්ගේ ජීවිත අතරමං වෙලා නැත්තටම නැති වෙලා තම තමුණුත් මහා කුසල් ගොඩවල් රැස් කරගෙන ජීවිතේ බොහෝසේ නැති කරගෙන තමන්ගේ ජීවිතේට තමන්ගේ සාධාරණයක් වෙලාම නැහැ. මැරිලා පහු සැරයක් සතර අපායවල දුක් විඳිනවා. පොඩි කාලයක් ජීවත් වෙන්න ගිහිල්ලා පංචකාමයට වහල් වෙච්ච නිසා, පස්කම් සැපයට ගිජු වෙච්ච නිසා ආසාවෙන් සම්පූර්ණ නොවීම වුන් මරණයටපත් වෙනවා. මේ කාරණාව ලෝකෙ පුරාම අපිට දකින්න තියෙන දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ පංචකාමයෙන් හැකි තරම් මිදෙන්න උත්සාහ කරන්න. අපි හොයාගෙන යන මේ පංචකාමයේ සෑහීමක් නැති කාම වස්තුවේ කවදාවත් සැපයක් නැහැ කියලා. පුංචි සැපයක් තියෙනවා. සැප නැත්තම්ම මිනිස්සු එකට යෙදෙන්නේ නැහනේ. සැපයක් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඒක උතුම් නෑ. ඒක උසස් නෑ. ස්වල්ප වූ සැපයක් තියෙනවා. පොඩි කාලයක් සැප විඳිනවා. නමුත් ඒක නිසා දීර්ඝ කාලයක් දුක් විඳිනවා. කෙටි කාලීන සැපයක් දීර්ඝ කාලීන දුකක් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට සමහර කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනා කියනවා මේක වෙන්න කලින් දැනගෙන හිටියානම් මෙහෙම කරගන්නේ නැහැ කියලා. පොඩි කාලයක් සැප තියෙනවා. හුඟ කාලයක් ඒකෙන් දුක් විඳිනවා. මෙලව ඕක තේරුම් ගන්න නැතුව ජීවත් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේවල් වල නිමක් නැති දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනි මේ පංචකාමයේ කොහෙවත් සෑහීමක් නැහැ. ප්‍රඥාවන්තයා ඥානවන්තයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රද්ධාව උපදවලා ධර්මානුකූලව ජීවිතේ පෝෂණය කරලා මේ කාම වස්තුන් එදිනෙදා ජීවිතේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණය පරිහරණය කරනවා. ඕනෑවට වඩා එලවගෙන ගිහිල්ලා ඇලිලා ගැලිලා ඉඳ තීරණය කරන්නේ. ඒ කරුණු නිසා ජීවිතේ ප්‍රමාද කරන්නේ. මිනිහෙකුට බණක් අහන්න වෙලාවක් නැති. මිනිහෙකුට පින්කමකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති. මිනිහෙකුට භාවනාවකට යන්න කාලයක් නැති. මාසෙකට එක දවසක් සිල් ගන්න තරම් විවේකයක් නැති. මේ ඔක්කොම අතහැරලා මොනවා එක්කද අපි මේ යන්නේ? පංචකාමයට එක්ක. කුසල් රැස් කරන මග අත්හැරලා අකුසලයට එක්ක ගමන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ එක සූත්‍රයක එක බමුණෙකුට දේශනා කළා පංචකාමයේ ගැන. එහි තියෙන නිසරු නිස්සාර බව පිළිබඳව. ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට බැන්නා. මිනිස්සුන්ට පංචකාමයෙන් ඈත් වෙන්න කියනවා කියලා. මිනිස්සුන්ට ඇස්කම් ලැබිලා තියෙන්නේ සතුටු වෙන්න. නමුත් ඔබ වහන්සේ දේශනා කරන්නේ ඇහැ පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා. ඔබ පාලනය කරන්න නෙමෙයි ලැබිලා තියෙන ඔබ වහන්සේ ඊර්ෂියයි මිනිස්සු සතුටු වෙනවට. එහෙම චෝදනාවක් කළා. භාග්‍යතුන් වහන්සේ පස්සේ කරුණ දක්වලා මේ බ්‍රාහ්මණයාට පැහැදිලි කළා. බ්‍රාහ්මණේ එක මිනිහෙක් ඉන්නවා ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. රෑ දවල් දෙකේම කසනවා. කසලා එපා වෙලා දැන්. දරා ගන්නම බැරි තරම් වේදනාවයි. යකඩ කබලක් ලිපට දාලා ඒක හොඳට රත් කරලා අඹ දැල්ල වගේ රතු වුනහම ඒක අඬුවෙන් අරගෙන තමන්ගේ හැමේ ගෑවෙන්නේ නැතුව ගෑවි නොගෑවීමෙන් තවනවා. තවනකොට අර බිබිලි කැඩිච්ච තුවාලත් එක්ක මේ රස්නයත් එක්ක පොඩි සැපයක් තියෙනවා. ඒ දරා ගන්නම බැරුවනේ ඉන්නේ. ඉතින් මෙහෙම කර කර ඉඳලා පස්සේ කාලේ සනීප වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය අර එදා කබලෙන් තවාගත්ත මිනිහා දැන් සනීපයි. දැන් ඔහු යනවා පාරේ. යනකොට දකින්නවා තවත් මිනිහෙක් කබලක් අරගෙන අර වගේම තවනවා. එතකොට අර කලින් තවාගත්ත මිනිහට හිතෙනවද දුවගෙන ගිහිල්ලා කබල උදුරලා අරගෙන තමන්ව තවා ගන්න. අනේ නෑ ස්වාමීනි කියලා කිව්වා. ඇයි හිතෙන්නේ නැත්තේ කලින් තැව්වනේ. ස්වාමීනි ඕකෙන් තවනකොට දුකයි ස්වාමීනි. දුකයි නම් ඇයි එදා තැව්වේ? ස්වාමීනි
කායප්පසාදේ වෙනස් වෙලා තිබ්බේ. එදා තවනකොට සැපයි වගේ දැනුණා. නමුත් ස්වාමීනි ඇති සැපක් තිබ්බේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඔබ මේ උසස් කියලා පෙන්වන පංචකාමයට ඒ වගේම තමයි. මම ගිහි ගෙදර විඳපු කාම සම්පත්තිය විඳපු තව මිනිහෙක් ලෝකේ නැහැ. ඒ තරම් උසස් කාමයක් මට තිබුණේ. කියලා භාග්‍යතුන් වහන්සේ විඳපු පංචකාමය සිද්ධාර්ථ කුමාරයාට තිබුණ සැප පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරලා දේශනා කරනවා බ්‍රාහ්මණය මං අවුරුදු 20 ගණනක් 29ක් විතර වෙනකොට මට තේරුණා මේ පංචකාමයේ කිසිම රසයක් නැහැ කියලා. මං මේ පංචකාමයේ අත්හැරියා. තනියමම ගිහිගේ අවිනිෂ්ක්‍රමණය කළා. විවේකයෙන් ඉපදිච්ච ධාන සෝය මට හම්බුණා. බ්‍රාහ්මණය ප්‍රථම ධාන සෝය දිව්‍ය ලෝක සැපයට වඩා උතුම් කියලා දේශනා කළා. ප්‍රථම ධානයේ දෙව්ලොව සැපයට වඩා උතුම්. බ්‍රාහ්මණය මට ඒ සැපය හම්බුනේ පංචකාමයේ අත්හැරපු හින්දා. බ්‍රාහ්මණය ඔබ හිතනවද පංචකාමයේ අත්හැරලා ඇවිල්ලා දෙව්ලොව සැපයට වඩා සැපයක් මම හොයාගත්තා නම් මේ මිනිස්සුන්ට පංචකාමයේ හොඳයි කියලා මම කියයි කියලා? මං මේ මිනිස්සුන්ට අය කියන්නේ නැහැ කවදාවත් පංචකාමයේ සැපයි කියලා. මං මේ මිනිස්සුන්ට කියන්නේ පංචකාමයෙන් මිදෙන්න ඕකෙන් මිදිච්ච තැන තමයි සැප තියෙන්නේ කියලා. බ්‍රාහ්මණයට එහෙම දේශනා කරාම බ්‍රාහ්මණයට වෙන උත්තර දෙන්න වචන නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය කෙනෙකුගේ කකුලේ තුවාලයක් තියෙනවා. නැත්නම් ඇඟේ තුවාලයක් තියෙනවා. ඒ තුවාලේ වටේට නියාගින් කහනකොට සනීපයක් දැනෙනවා. ඒක පින්නතිනේ අපි ඔක්කොම දන්නවා. තුවාලේ වටේට අතුල්ලනකොට කහනකොට සනීපයක් දැනෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මිනිස්සු හොයන සැප කෑම කාලා සැප හොයනවා. ගීත කියලා සැප හොයනවා. නැටුම් නැටලා සැප හොයනවා. රාරක්කු බීලා සැප හොයනවා. මිනිස්සු මේ හොයන පංචකාම සැපය කොයි වගේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මුළු ජීවිත කාලයක් ඔවුන් හොයපු සැපය තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුණා නම් යම් සතුටක් ඒ වාගේ සතුටක් වෙනුවෙන් තමයි ජීවිත කාලයක් නැති කරලා තියෙන්නේ. ඊට වඩා උසස් සැප මේ ලෝකේ කොච්චර තියෙනවද? පංචකාමයට වහල් වෙච්ච නිසා ඔවුන්ට ඒ උසස් මඟ පෙනුන්නේ නැහැ බ්‍රාහ්මණය. කරුණ දක්වහම බ්‍රාහ්මණය අන්තිමට කියන්නේ ස්වාමීනි මම මහාන කරගන්න කියලා. එනම් මේ පංචකාමයේ ගැන කරුණු දක්වපු තැන්. පින්නතුනි අන්තිමට පංචකාමයේ නිසා අපිට දුක හිතෙනවා. කවුරුවත් පංචකාමයෙන් හැමදාම සතුටු වෙන්නේ නැහැනේ. කාලයක් තිස්සේ සතුට කියලා හොයලා අන්තිමට තියෙන දුක. ඒක මහා ක්ලේශයක්. දුකක් කියන්නේ ක්ලේශයක්. දුකක් කියන්නේ ද්වේෂයක්. දුකක් කියන්නේ ක්ලේශයක්. දුකක් කියන්නේ ද්වේෂයක්. දුක ඇතුලේ තියෙන ද්වේෂය. හැම දුකක්ම ඇතුලේ එහෙමයි. ඇස් වලින් කඳුළු වැටෙනවා දුකට. ඒ දුක ඇතුලේ තියෙන තරහක්. ඒක හරි සියුම් එකක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුක කඳුල ඇතුලේ තියෙන්නේ ද්වේෂය. විදර්ශනාවක් වඩපු කෙනෙකුට ඒක හොඳට අඳුරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දුක ඇති වෙන ක්ලේශය යම් තැනකද එය බැහැර කළ දවසට අපිට දුක නැති වෙනවා. ඒ ක්ලේශය බැහැර කරන්න ඕනේ. ප්‍රිය විප්පයෝග දුක, අප්‍රිය සංපයෝග දුක. එක ධර්ම කාරණාවක අපූර්වට භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රිය විප්පයෝග දුක ගැන කරුණු පැහැදිලි කරනකොට ඒක තරුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟ නිතර ගැවසුන කෙනෙක්. පස්සේ කාලේ එන්නේ නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේ පස්සේ අහනවා ඇයි ආවේ නැත්තේ? ස්වාමීනි මං විවාහ වුණා. විවාහ වෙච්ච දවසේ ඉඳලා මගේ බිරිඳ අයාලේ යනවා. මට ඉතින් රටට ගමට මූණ දෙන්න බැරි හින්දා මම ඒ කාලේ ආවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ඒ වෙලාවේ අතීත කතාවක් දේශනා කළා. ඒ අතීත කතාව දේශනා කරාම ඔහු ඒක තේරුම් ගත්තා. තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේ අතීත කතාව මෙදාට සම්බන්ධ කළා. ඒ අතීත කතාවේ හිටපු තරුණයත් ඔබම තමයි. ඒ අතීත කතාවේ ඒ තරුණයාගේ බිරිඳත් අද ඔබේ බිරිඳම තමයි. මම ඔබත් හැරලා පෙරත් අයාලි ගියා. මම ඔබත් හැරලා අදත් අයාලි යනවා. ඇගේ හිත වෙන කෙනෙකුට කැමතියි.
ඔබේ හිත ඇයට කැමති. ඒ නිසා ඔබ ඇය කැමති තැනට යන්න දෙන්නේ නැතිකොට ඇයට දුකයි. ඇය ඔබ දාලා යනකොට ඔබට දුකයි. මේ තියෙන ප්‍රිය විප්‍රයෝග දුක. ඒ දුක ඇතුලේ පින්නතුනේ ද්වේෂය නැද්ද? තියෙනවා. එහෙනම් හැම දුකක් ඇතුලේම ද්වේෂය තියෙනවා. ද්වේෂයේ උපදින ක්ලේශය නැති කරපු දවසට එවන් අයට දුකක් නැහැ. අලින සත්තු කුමාරයා පෝරිසාදයා ළඟට ගිහිල්ලා තාත්තා වෙනුවෙන් ජීවිතේ දෙන්න. පෝරිසාදයා අහනවා උඹ මැරෙන්න බය නැද්ද කියලා. අලින චිත්ත කුමාරයා සත්තු කියනවා මම මැරෙන්න බය නැහැ කියලා. පෝරිසාදයා කියනවා මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙන්න බයයි. උඹ විතරක් බය නැහැ කියන්නේ කියලා. කුමාරයා කියනවා ඉපදිච්ච දවස් ඉඳලා මගේ අතින් කෙරිච්ච කිසි වරදක් නැහැ. වැරදි කෙරිච්ච නැති මට මෙලවත් පරලොවත් දෙකම එකයි. මට පරලොවත් මෙලොව වගේමයි. ඒ නිසා මං මැරෙන්න බය නැහැ කියලා. ඒ නිවැරදිව ජීවත් වෙච්ච නිසා. මනාව අත්හැරීම ප්‍රගුණ කරපු නිසා. අත්හැරීම නැති වෙච්ච තැන තමයි වැඩිපුරම දුක ඇති වෙන්නේ. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මනාව ගැලපුවා. අපි පින්නතුනි හරියටම හොයන්න ඕනේ මගේ හිතේ දුකක් තියෙනවා නම් ඒ දුක උපදින්නේ මොන කාරණාව හින්දාද කියලා. එක පාර තේරුම් නැත්තම් දවස් ගාණක් හරි හිතන්න ඕනේ මොන සිද්ධිය හින්දාද මේ දුක ඇති වෙන්නේ. ආන් එතන හොයාගෙන එතෙන්ට පහර දුන්න දවසට ඒ සිද්ධිය නිසා ආයෙ දුක ඇති වෙන්නේ නැහැ. ඒකයි හොයන්න ඕනේ. මේක තියෙන ක්ලේශයක්. ඒ ක්ලේශයේ කොතනද මොකක් හේතුවෙන්ද මේ ක්ලේශය උපදින්නේ? ඒක හොයාගත්ත දවසට ඒ සම්බන්ධයෙන් තියෙන දුක නැති කරන්න හරිම ලේසියි. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු පංචකාමයේ ගැන බොහෝසේ පැහැදිලි කළා. විදුඩබ කුමාරයාත් ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කරලා තමන්ගේ රාජ්‍ය තවත් ලොකු කරගෙන මහ රජෙක් හැටියට සැප විඳින්න කල්පනා කළේ. නමුත් ඒ කෙලෙස් සහිත බලාපොරොත්තු මුදුන්පත් උනේ නෑ. සුත්තංගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මහ ගඟ ගලාගෙන ඇවිල්ලා ඔක්කොම අරන් ගියා මහ මුහුදට. පින්නතිනි ආන් ඒ වගේ තමයි පංචකාමී ඇලිලා ගැලිලා අදට වඩා හොඳට ජීවත් වෙන්න හෙට හිතාගෙන අපි රෑදවල් මහන්සි වෙනවා. අන්තිමට හොඳ ජීවිතයක් නම් හම්බෙන්නේ නැහැ. දන්නේම නැතුව මැරිලා යනවා. මහ ගඟක් ගලාගෙන එනවා වගේ මාරයා අපි හොයාගෙන එනවා. පිනක් දහමක් කරන්නේ නැතුව සීලයක් ගුණයක් රකින්න නැතුව යුතුයකමක් දහමක් කරන්නේ නැතුව අපි අදට වඩා හොඳ ජීවිතයක් හෙට හොයනවා. දන්නේම නැතුව නිදන්ගතව තිබිලා මහ භයානක ලෙඩ හිටි ගමන් මතුවෙනවා. කරපු වැඩ මග පිනක් දහමක් කරලම නැහැ. අසාධ්‍ය වෙන්න බේත් තේත් කරලා බැරි තැන ගෙවල් වල ගෙනත් තියලා ඉස්පිරිතාලේ හිටියත් ගෙදර හිටියත් ජීවත් වෙන අය හැමෝම දන්නවා අපි හැමෝටම කවදා හරි සරණක් පිහිටක් තියෙනවා නම් ධර්මයේ ළඟ. ආන් ඒක හින්දා පිරිත් ටිකක් හරි දාලා ඉස්පිරිතාලේ ඇතුළෙත් කනගාව හරි පුංචි රේඩි එකක් තියලා තියෙනවා. ගෙදර ආවමත් වැඩියෙන් පින් ලැබෙන්න කියලා බණ ටිකක් දාලා ළඟ තියලා තියෙනවා. ලෙඩා ඉඳගෙන බණ අහනවා. ඒ ධර්මයේ තුල අකුසලයේ විපාකයයි කුසලයේ ලාභයයි කියනවා. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයයි බුද්ධාන්තරයේ අගයයි කියනවා. නමුත් මේ ඔක්කොම ඒ ලෙඩාට ලැබිලා තිබ්බා. නමුත් ඒ බුද්ධාන්තරයෙන් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ඔහු හුඟක් වෙලාවට කරලා තියෙන කල යුත්ත නෙමෙයි. නොකල යුත්ත කරලා තියෙන්නේ. පාපය කරලා තියෙන්නේ. ඒ දේශනාව ඇතුලේ වැරදි කරන්න කලින් මිනිස්සු හදාගන්න වැරදි වල විපාකත් කියනවා, නිරය ගැනත් කියනවා. නමුත් අර ලෙඩා දැන් බොහොම පව් කරපු කෙනෙක්. දැන් මේ බණ ටික අහහා සැනසෙනවද? බිරිඳට හොරෙන් කරපු පව් ගොඩයි. ස්වාමියාට හොරෙන් කරපු පව් ගොඩයි. දරුවන්ට හොරෙන් කරපු අකුසල් ගොඩයි. කාර්යාලයේ අනික් අයට විරුද්ධව අනික් අයට හොරෙන් කරපු අකුසල් ගොඩයි. ගමේ දියුණු වෙන්න හදාපු මිනිස්සුන්ගේ දියුණුව නැති කරන්න හොරෙන් කරපු වැරදි ගොඩයි. හොරෙන් හදාපු සැලසුම් ගොඩයි. මේ ආදී නොඑක් දේවල් මතක් වෙවි ඒ පුජ්‍යලයා ගිනි ජාලාවක ජීවත් වෙනවා මිසක්
බණ පදයක් අහලා සතුටු වෙන්නේ නැහැ. ඒදා පංචකාමයේ ඔස්සේ රැවටිච්ච හින්දා. දන්නේම නැතුව මාරය ඇවිල්ලා අපි ගසාගෙන යනවා. ඊට කලින් මෙවන් උතුම් ධර්මයක් ලෝකයේ තුල පවතින කාලේ වටිනා සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජන අරගෙන වහවහ සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන එක ඥානවන්ත මිනිස්සුන්ගේ හැබෑම ස්වභාවයයි. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදි ශක්තිය ලැබේවා. මරණාසන්න කාලේ සිනහ වෙලා මරුත් සමග යන්න වටිනා ජීවිතයක් පෝෂණය කරන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ